නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අලව්වේ පදිංචි පින්වත් තිවංක සෝමචන්ද්‍ර මහත්මයා සහ කෞශල්‍යා නාගහවත්ත මහත්මිය අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. මූලිකව 2019 පෙබරවාරි මාස 18 වන දින මිය පරලෝ යන්ට යෙදුණු GDS සෝමචන්ද්‍ර පියාණන්ට පින්පෙත් අනුමෝදනා කරන උතුම් අදහසින් අපගේ භාග්‍යවත් අරහත් මහා කාරුණික ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපගේ ශාස්තෘන් වහන්සේ ලෝසතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් ධර්මයක්, ජීවිතය ගැන වදාළ ධර්මයක් අද ඔබට අහන්ට ලැබෙනවා. මේ දේශනාව දේශනා කරන්නට සිද්ධ වුණ හරි ලස්සන පසුබිමක්. භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ සැවැන්නුවර ජේතවනාරාමේ. ওই කාලේ ඔබ අහලා ඇති මේ ගෞතම සාසනයේ මහා පෙළහර කරපු ශ්‍රාවක රත්නයක් හිටියා, පිණ්ඩෝල බහරද්වාජ. අපගේ පිණ්ඩෝල බහරද්වාජ මහ රහතන් වහන්සේ විවේකයේ පිණිස කොසඹෑ නුවර ගංගා තීරයේ අයිනට වෙන්න තිබුණා උදක වන කියලා වන උද්‍යානයක්. ඇත්තටම මේ වන උද්‍යානයේ උදක වනය කියලා කියන්නේ ඒ ප්‍රදේශයේ රජුරුවන්ගේ රාජකීය උයන. ඒ කාලේ ශ්‍රමණවරුන්ට රාජකීය උයනට ඕන වෙලාවක වඩින්න අවසරය තිබුණා. මේ අපගේ පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ එර්දිමත් නිසා උන්වහන්සේ එර්දි බලයෙන්ම උදක වනයේට වැඩම කළා. රුක් සෙවණක එදා විවේකයෙන් වැඩ ඉන්නවා. එදා උදේනි රජුරුවෝ, මේ උදේනි රජුරුවෝ කියලා කියන්නේ හරි කිපිච්ච කෙනෙක්, හරියට කේන්ති ගන්න කෙනෙක්. කේන්ති ගත්තාම උදේනි රජා ගින්දර වගේ. ඒ හින්දා උදේනි රජුරවන්ට ඒ කාලේ කියලා තියෙන්නේ අර අපි සාමාන්‍ය පුද්ගලයාට අනුව කතා කරන ස්වභාවයක් තියෙනවානේ. කේන්ති යන කෙනාට අපි මේ කේන්ති යන හේතුව මුල් කරගෙන නම් පටමදිනවනේ. ඔය වගේ උදේනි රජුරවන්ට නමක් පටමැදිලා තිබුණා. ඡණ්ඩ පජ්ජෝත උදේනි, ගින්නක් වගේ සැඩ උදේනි කියලා. ඔය උදේනි රජුරුව එදා හොඳටම බීලා, මත්පැන් බීලා මත් වෙලා තමන්ගේ අන්තපුර බිසෝන් එක්ක ඇවිල්ලා ඉඳලා තියෙනවා උදක වනයේට. රජුරුව ඇවිල්ලා මේ අන්තපුර බිසෝන් වහන්සේටත් එක්ක සන්තෝෂ වෙමින් නටමින් ප්‍රීති වෙමින් ඉන්නකොට රජුරුවන්ට අර වෙරි මතේට නිදි මතක් ආවා. බිසෝරුන්ගේ නර්තන බල බලා එක බිසවකගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන රජුරුව නිදාගත්තා. දැන් රජුරුව ගොර අදිනවා. ගොරව නිදි. එතකොට බිසවරු කල්පනා කරා රජුරුව නිදි නම් අපි ආයේ කාට බලන්නද නටන්නේ? අපි මේ උදක වනයේ සිරි නරඹමු. අර
රජ්ජුරුවන්ව ඔඩොක්කුවේ තියාගෙන ඉන්න බිසවට නැගිටින්න බෑනේ. ඇය විතරක් ඉතුරු කරලා අනික් අන්තපුර බිසවුරු උදක වනේ සිරි නරඹන්ට ගියා. මේ සිරි නරඹන්ට යනකොට ඈලාට දැක ගන්න ලැබුණා අපගේ පිණ්ඩෝල බහරද්වාජ තෙරුන් වහන්සේ. මහරහතන් වහන්සේ ළඟ මේ කාන්තාව ටික වාඩි වෙලා කිව්වා අනේ ස්වාමීනි අපට මේ රජ්ජුරුවන්ගේ අන්තපුර බිසවුරු විදිහට විවේකයෙන් බණක් අහන්නවත් අපට අවස්ථාවක් නැහැ. අනේ ස්වාමීනි දැන් අවස්ථාව ලැබිච්ච වෙලාවේ අපි ආසයි ජීවිතය ගැන අහන්න. ස්වාමීනි අපට බණක් කියන්න කිව්වා. දැන් බහරද්වාජ මහරහතන් වහන්සේ මේ කාන්තාවන්ට ධර්ම කතාව කරනවා. මේ ධර්ම කතාව කරද්දී බීලා වෙරි වෙලා නිදාගෙන හිටපු මහරජා වෙරි මතින්ම නැගිට්ටා. නැගිටලා බලනකොට රජුරුවෝයි ළඟ ඉන්න බිසවයි විතරයි. කවුරුත් පේන්න නැහැ. කිපුණා. කිපිලා ඇහුවා කො මේ ගෑනු ටික. එතකොට කිව්වා අනේ මේ දේවයන් වහන්සේ ඈලා කොහේද රජුරුවන්ට මං වගේ ආදරේ. රජුරුවන්ට නිින්ද ගියා කියලා දැනගත්තට පස්සේ ඈලා ඉතින් මේ කැලේ ඇවිදින්න ගියා කිව්වා. මම තමයි කිව්වා මහරජුරුවන්ට ලෙන්ගතුව ළඟට වෙලා හිටියේ. ගින්නට තව පිදුරු ටිකකුත් එක්කහු කළා ඒ කාන්තාව. කඩුවකුත් අරගෙන චණ්ඩ පජ්ජෝත රජුරු අපගේ පිණ්ඩෝල බහරද්වාජ තෙරුන් වහන්සේ ඉන්න තැනට යනවා. යද්දී පිරිස බණ අහනවා. කිපුණා. මම මේ ශ්‍රමණයාට අද පාඩමක් උගන්වනවා කියලා ඒ වනේ තිබිලා තියෙනවා පහතට වෙන්න දිඹිකොටු. දිඹිකොටු කීපයක් කඩාගෙන දුවගෙන ආවා මේ දිඹිකොටු අර රහතන් වහන්සේ එකට දාන අදහසින්. ඒ රහතන් වහන්සේ එ르දිමත් වෙවින්වතුනේ ওই රජගහනුවර පෙළහර පාපු ඔබ අහලා ඇති රජගහනුවර මහා සිටුවරයාගේ සඳුන් පාත්‍රය ගත්තේ අපගේ පිණ්ඩෝල බහරද්වාජ තෙරුන් වහන්සේනේ. ඒ මහා පෙළහර පාපු තෙරුන් වහන්සේගේ ඇඟට මේ දිඹිකොටු දෙක දාන්න එනකොට තෙරුන් වහන්සේ එ르දියෙන් අහසට පැන නැග්ගා. අහසේ ඉඳලා කිව්වා මහරජය ඔහේ ගැන අපට තරහක් නැහැ. අපට අනුකම්පාවක් තියෙන්නේ මහරජය කියලා නොපෙනී ගියා. රජාගේ වෙරි හිඳුණා. රජුරෝ එදා අපගේ පිණ්ඩෝල බහරද්වාජ තෙරුන් වහන්සේ ගැන හිත පහදව ගත්තා. ඕන් ওই කාරණේ සැවැන්නුවර ජේතවනාරාමේ ඉන්න භාග්‍යතුන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලා ගිහින් සැලකලා අනේ ස්වාමීනි මෙහෙම වැඩක් වෙලානේ. ආන්නේ වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි කාමයන් එක්ක මොසපත් වෙච්ච ජනයාට ධර්මයේ තුලින් ලබන විවේකයේ හරි ඈතයි නොවේ. ඒ කාරණේ ඉස්මතු කරමින් බුදුරජාන් වහන්සේ වදාළ දේශනාව. ඒ දේශනාව තමයි අද ඔබට අහන්න ලැබෙන්නේ. දේශනාවේ නම ගුහට්ටක. ගුහට්ටක කියලා කිව්වේ ගුහාව ගැන වදාළ ගාථා 8. මේ ගුහාව මොකක්ද පින්වතුනි? මේ ගුහාව අප හැම දිනාටම තිබෙන ජීවිතේ නම් වූ ගුහාවයි. සත්තෝ ගුහායන් බහුනාභිචන්නෝ තිට්ටං නරෝ මෝහනස්මින් පගල්හෝ දුරේ විවේකාහි තථාවිධෝසෝ කාමාහි ලෝකේ නහි සුප්පහායා. භාග්‍යතුන් වහන්සේ වදාලා සත්තෝ ගුහායන් බහුනාභිචන්නෝ මේ සත්‍යයේ ජීවිත ගුහාවේ ගොඩාක් දේවල් වැහිලා. මේ සත්‍යයට ගොඩාක් දේවල් වැහිච්ච නිසා මතු පිටින් පේන පොඩ්ඩට මේ සත්‍යය රැවටෙනවා. ඒ රැවටීම නිසා ඔවුන්ට දුරේ විවේකා නුවණැත්තන් විඳින විවේකය බොහෝ දුරයි ඔවුන්ට. කාමාහි ලෝකේ නහි සුප්පහායා මේ කාමයන්ට රැවටෙන රැවටිල්ලින් මේ ලෝකෙ ලේසියෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. කාමයට මේ සිත් වසඟ වෙලා යනවා. කාමයට සිත වසඟ වුණාට කාමයට මේ මිනිස්සයා සිත් වසඟ කරගන්නේ ජීවිත ගුහාවේ ඇත්ත නොදන්න නිසා. ජීවිත ගුහාවේ මතු පිට පොත්තට විතර රැවටිච්චි නිසා
කාම සම්පත් තියෙන කාලේ ඔවුන් හිතනවා කාමයන්ගෙන් තෘප්තිමත් වීම තමයි සැප කියලා. නමුත් පින්වතුනි මේ ජීවිතේ වේගින් වෙනස් වෙලා යන එකක්. මේ මිනිසයා මත් වෙනවා කියනවා මේ ජීවිතේ යාන්තම් ලෙඩ නොවි ලෙඩක් දුකක් නැතුව තියෙන ටික කාලයක් තියෙනවානේ. අපි දැන් අපේ ජීවිතේ ගත්තොත් එහෙම අපිට පින්වතුනි අවුරුදු 70 80 වෙනි ආයුෂ අවුරුදු 20 ඉඳලා අවුරුදු 35ට වගේ එනකන් නෑ අපිට අවුරුදු 20 ඕනේ අවුරුදු 16 වගේ ඉඳලා 35ට වගේ එනකන් අපිට ලොකු ලෙඩක් දුකක් ලේසියෙන් නෑනේ. ඕන් එතකොට මත් වෙන්න පටන් ගන්නවා. ලෙඩ නෑ මට. ඊළඟට මත් වෙනවා කියනවා තරුණකමට. තරුණ කාලේ අතපය හයියයි. රූපේ ලස්සනයි. එතකොට මත් වෙනවා කියනවා යෞවන බවට. නොමෙරී ටිකක් ඉන්නකොට ඒ නොමෙරී ඉඳීම ගැන මත් වෙනවා කියනවා. ජීවිතේට ඥාතින් මිත්‍රයින් හිතවතුන් යහළු යෙහෙලියන් පිරී ඉන්නකොට ඒ යහළු යෙහෙලියන්ට මත් වෙනවා. ධනෙ පොඩ්ඩක් තියෙනකොට ධනෙට මත් වෙනවා. කවුරු හරි ප්‍රශංසා කළොත් ප්‍රශංසාවට මත් වෙනවා. මත්වීම කියන එකේ ආදීනවේ කුමක්ද? මත් වෙච්ච කෙනාට ඇත්ත නොපෙනේ. මත් වෙච්ච කෙනාට සිහිය නැති වී යයි. විශාකාවගේ යෙහෙලියෝ ටිකක් විශාකා මහා උපාසිකාවගේ යෙහෙලියෝ ටිකක් එක නැකත් දවසක නැකත් කියලා කිව්වේ ඒ කාලේ විශේෂ නිවාඩු දවසක්. අපිට පොයේ නිවාඩු වගේ එදා විශේෂ නිවාඩුවක් ඔන්න. විශේෂ නිවාඩු දවසේ මේ කුලවත් කාන්තාවෝ 500 දෙනා පොඩි චාරිකාවක් ලැහැත්ති කරලා සිරි නරඹන්න යන්න කැලේ. මේගොල්ලෝ කරත්තවල නැගලා දැන් යමින් ඉන්නවා. යද්දී යන්න තිබුණේ විසාකා මහෝපාසිකාවගේ ගෙදර ළඟින්. මහෝපාසිකාව ගෙදර එළියේ වැඩ මේ ඒ වෙලාවේ හිටියේ. උපාසිකාව අහනවා අපේ විසාකා උපාසිකාව එළියට ඇවිල්ලා අහනවා නැගණිවරු මේ කරත්තවල නැගිලා සැරසිලා කොහේ යන ගමන්ද? කිව්වා අක්කණ්ඩී අද නිවාඩු දවසනේ අපි සිරි නරඹන්ට යන්න කල්පනා කළා. කොහෙද නැගණිවරු යොදාගත්තේ සිරි නරඹන්ට? අක්කණ්ඩී අපි අහවල් කැලේ බලන්න හිතුවා. එතකොට විශාකාව කියනවා අයියෝ නැගණිවරුනේ එහෙට වඩා ගොඩාක් ලස්සනයිනේ. සැවැත් නුවර ජේතවනාරාමේ අපි යන් ජේතවනාරාමේ බලන්න කිව්වා. එතකොට විසාකා උපාසිකාවගේ වචනේ මේ කාන්තාවට බැහැර කරන්න බෑ. කරත් ඔක්කොම ටික හැරෙව්වා ජේතවනාරාමෙට. ජේතවනාරාමේ ඇත්තටම ලස්සනයි. අපේ අනාථපිණ්ඩික සිටුවරයා රන් කහවණු අතුරලා ගත්ත භූමි භාගයනේ පින්වතුනි රමණීයයි. ඒ රමණීය භූමි භාගය සිරි නරඹමින් මේ කාන්තාව කාලය ගත කළා. දැන් මේ කටයුතු ඔක්කොම ඉවරුනාට පස්සේ විසාකා කියනවා නැගණිවරුනි එහෙනම් අපි යන්න කලින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා පොඩ්ඩක් කතා බහ කරලාම යන් කිව්වා. ඈලාට ධම්සභා මණ්ඩපයට වෙලා ඉන්න කියලා විශාකාව යනවා භාග්‍යතුන් වහන්සේව කැඳවගෙන එන්න. මේ විශාකා බැහැර වුණා විතරයි අර කාන්තාවෝන්ගෙන් එක්කෙනෙක් කිව්වා මේ දැන් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්ට වැඩියොත් එහෙම අපට විනෝදයක් වෙන්න හම්බ වෙන්නේ නැහැ. අපට වෙන්නේ බණ අහන්න. ඒ නිසා අපි ওই විනෝද වෙන්න ලැහැත්ති කරගෙන ආපු දේවල් වලින් ඉක්මනින් විනෝද වෙමු කිව්වා. මොනවද විනෝද වෙන්න ලැහැත්ති කරන් ආවේ? මෑලා ගාව තිබුණා පුංචි පුංචි කුප්පිවල දාලා ඒ කාලේ බොන ಜಾති මද්ද්‍රව්‍ය. මෑලා මේ මද්ද්‍රව්‍ය පානය කළා. බීලා වෙරි වුණා. දැන් වෙරි වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා දහම් දේශනා කරන්නට බුදු කෙනෙකුගේ ස්වරය ගැන ඔබ අහලා ඇතිනේ. කුරවි කෙවිල්ලකගේ නාදය පරදනා මිහිරි ස්වරයෙන් බුදුරජාන් වහන්සේ බණ කියන්න ලැහැත් වෙනකොට අර බීපු කාන්තාවන්ට ඇහෙන්නේ මේක මිහිරට ගයන ගීතයක් වගේ. එක්කෙනෙක් තාලෙට අප්පුඩි ගහන්න පටන් ගත්තා.
එක්කෙනෙක් දිව නවලා විසිල් එකක් ගැහුවා. මෙතන වෙන්නම කාල ගෝට්ටියක් පටන් ගන්න යනකොට භාග්‍යතුන් වහන්සේ මෙව්වා කියනවා එරදිහෙන් ඝන අන්ධකාරයක්. ඒ අඳුරේ අර කාන්තාවන්ගේ වෙරි බැස්සා. වෙරි බැහුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගම්භීර ස්වරයෙන් අහනවා මෙන්න මේ ගාථාව. කෝනුහාසෝ කිමා නන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපං ගවෙස්සත. බුදුරජාන් වහන්සේ අහනවා කෝනුහාසෝ මොන හිනහද? කිමා නන්දෝ මොන ලාමක සතුටක්ද? නිච්ඡං පජ්ජලිතේ සති නිරතුරුව ජරාවෙන් මරණයෙන් ව්‍යාධියෙන් ගිනිගන්නේය. අන්ධකාරේන ඕනද්දා නාකි වෙන ජීවිතයේ ඇතුලේ තරුණකමින් මත් වෙලා ලෙඩ වෙලා යන ජීවිතයේ ඇතුලේ නිරෝගීකමින් යන්තම් ලෙඩ නොවී තියෙද්දි නිරෝගීකමින් මත් වෙලා මැරිලා යන ජීවිතයෙන් මත් වෙලා මේ සියල්ල අත්හරින්න වෙන ලෝකේ මට මේ අය ඉන්නේද මට මේවා තියෙන්නේය කියලා ඒ වගේ මත් වෙලා මේ මත් වෙච්ච ජීවිතේ අඳුරේ ඉන්න ඔබ පදීපං ගවෙස්සත ජීවිතේ ඇත්ත පෙන්වලා දෙන ප්‍රඥාවේ පහන දල්වා ගන්නේ නැද්ද කියලා ඇහුවා. එදා ඒ කාන්තාව 500ට වාසනාව උදා වුණා. ඒ ප්‍රඥා ආලෝකයේ දල්ව ගන්නට 500 දෙනාම මාර්ගඵලලාභීන් බවට පත් වුණා. හැබැයි පින්වතුනේ ওই කාමයට වසඟ වෙලා කාමෙන් සතුටු වී කාමයෙන්ම මුසපත් වෙවි ඉන්න ලෝකයාට මේ මුනිවරු ලබන විවේකය එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය ගැන තමන්ට හිතන්න තියෙන විවේකය ජීවිතය ගැන අපට හිතන්න වෙලාවක් නැහැනේ වැඩ අපට අප ගැන හිතන්න තියෙන විවේකය ඔහුට නැතුව යනවා. ඉච්ඡා නිදානා භවසාත බද්ධා තේ දුප්ප මුංචානහි අඤ්ඤ මොක්ඛා පංචා පුරේවාපි අපෙක්ඛමානා ඉමේව කාමේ පුරිමේව ජප්පං. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඉච්ඡා නිදානා භවසාත බද්ධා ඔය ආසාව හින්දා තමයි මේ ඉපදෙමින් මැරෙමින් යන භවයට බැඳුනේ. තේ දුප්ප මුංචා ඒකෙන් ගැලවෙන එක ලේසි එකක් නෙමෙයි. නහි අඤ්ඤ මොක්ඛා ඒකෙන් ඒ පටලැවිල්ලෙන් බේරිලා යන එක පහසු දෙයක් නොවේ. පච්චා පුරේ වාපි අපෙක්ඛමානා මේ මිනිසයා හැමතිස්සෙම වාසය කරන්නේ එක්කෝ අතීතය ගැන හිතමින් එක්කෝ අනාගතය ගැන පතමින්. ඉමේව කාමේ පුරිමේව ජප්පං මේ කාම ගැටේ ගැහුනේ අද ඊයේ නෙමෙයි කියනවා. ඒක ගොඩාක් ඈත ගෙහිච්ච ගැටයක්. කාම ගැටේ කියන එක මම තේරුම් ගන්න ඔබට කියන්න. මේ කාම ගැටේ පින්වතුනේ සංසාරෙම වැඩිච්ච එකක්. නමුත් මේ ජීවිතය ගැන අපි හිතුවොත් එහෙම අපි ඔන්න මේ ජීවිතයට එන්නේ ඇඟේ නූල් පොටක දෙයක් නැතුව. ඇඟේ නූල් පොටක දෙයක් නැතුව එන අපි මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපිට ඔන්න සාමාන්‍යයෙන් අවුරුද්ද 2-3 වෙනකොට අම්මලා තාත්තලා ගෙනල්ලා දෙනවා සෙල්ලම් බඩුව. ඔය සෙල්ලම් බඩුව ගෙනත් දුන්නට පස්සේ අපි මේ සෙල්ලම් බඩුව වැළඳ ගන්නවා. මේක මගේ එක. මේ මගේ කාර් එක. මේ මගේ බෝනික්කා. අපි එහෙම වැළඳ ගන්නවා. කොච්චර වැළඳ ගන්නවද කියන්නේ හදිසියෙ හරි ඒ සෙල්ලම් බඩුවක් කැඩුනොත් එහෙම නැත්නම් ඒ සෙල්ලම් බඩුවක් කවුරු හරි වෙන අපෙන් උදුරලා ගත්තොත් අපි බෙරිහන් දීලා අඬන්නේ නැද්ද? නූල් පොටක්වත් නැතුවයි අපි මෙහෙට ආවේ. නමුත් අපි පුංචි කාලේ ඉඳලා අල්ල ගන්න පටන් ගන්නවා. ලොකු වෙනකොට අපිට අල්ල ගන්න දේවල් ප්‍රමාණයෙන් වැඩි වෙනවා. අල්ල ගන්න බන්ධනේ දරුණු බවිමුත් වැඩි වෙනවා. අවසානයේ පින්වතුනි මෝරණ වයස එනකොට අවුරුදු 50 60 වෙනකොට අපි සෑහෙන දෙයක් අල්ලගෙන
කාම ගැටේට අපි පටලැවිලා ඉවරයි. ඒ පටලැවිල්ලෙන් ගැලවෙනවා කියන එක ලේසි එකක් නෙවෙයි කියනවා. ඔය පටලැවිල්ල තුල ඉන්නකොට මනුස්සය හැමතිස්සෙම වාසය කරන්නේ එක්ක අතීතේ. අතීතය ගැන පතා ඉන්නවා. අතීතය ගැන හිතා ඉන්නවා. අනාගතයේ පැතුම් පතා ඉන්නවා. ඉතින් මනුස්සයාට කිසි සැනසෙල්ලක් නැහැ. මනුස්සයාට කිසි සැපයක් නැහැ. කාලා ලබන සැපේ තියෙනවා. ටීවී එක බලලා ලබන සැපේ තියෙනවා. විහිළු කරලා ලබන සැපේ තියෙනවා. පාටි වලට ගිහිල්ලා ලබන සැපේ තියෙනවා. හැබැයි ආධ්‍යාත්මයේ තියෙන සැනසෙල්ල මනුස්සයාට නැහැ. දෙවියෙක් ওই රජගහ නුවර මහ වනාන්තරයේ ඔහු රුක්ෂ දෙවියෙක්. ඒ රුක්ෂ දෙවියා බලාගෙන හිටියා රජගහ නුවර කැලේ බවුම් වඩන භික්ෂුන් වහන්සේලා දෙස. ඒ භික්ෂුන් වහන්සේලා එක වේලයි වළඳන්නේ. උන්වහන්සේලාට තියෙන්නේ වස්ත්‍ර විදිහට 3 සිවුර විතරමයි. කබඩ් එකක ගාලා මේ කබඩ් එක දාලා මේ පිළිවෙලකට අසුරපු මහා ඇඳුම් ආයත්තම් ගොඩක් නැහැ. ඒ භික්ෂුන් කේස කලාප කපලා කෙස් වලින් සැරසෙනවා කියලා එකක් නැහැ. රැවුලෙන් හැඩ වැඩ දානවා කියලා එකක් නැහැ. රැවුල කපලා. ඒ භික්ෂුවට වෙන වස්ත්‍රාභරණ වලින් සැරසෙනවා කියලා එකක් නැහැ. ආලේපන තවරාගෙන සැරසෙනවා කියලා එකක් නැහැ. මේ ඔක්කොගෙම බැහැරෙච්ච මේ භික්ෂුව රුක්සෙවණක නිදහසේ වාසය කරනවා. හැබැයි ඒ භික්ෂුන් හරි ප්‍රියමනාපයි. දෙවිය බලනවා රජගහ නුවර මිනිස්සු දිහා. රජගහ නුවර මිනිස්සු කබඩ් වල ගොඩ ගහගෙන ඇඳුම් ආයත්තම් උත්සවයකට වෙනම ඇඳුමයි, නිදා ගන්න වෙනම ඇඳුමයි, සීත කාලෙට වෙනම ඇඳුමයි, උෂ්ණ කාලෙට වෙනම ඇඳුමයි, සෙල්ලම් කරන්න වෙනම ඇඳුමයි, මේ ආදී ඇඳුම් ගොඩයි. ආලේපන ಜಾති ගොඩයි. කන බොන ඒවා තෝරලා බේරලා කන්නේ මෙව්වගෙන් විටමින් වැඩෙනවා. මෙව්වගෙන් ඇඟේ පැහැය හැදෙනවා. එහෙම හොයලා බලලා කන්නේ. කේස කලාපෙමුත් සැරසෙනවා. අනිකුත් විලාසිතාවන්ගෙමුත් සැරසෙනවා. අනේ ඒ වුණාට භික්ෂූන්ගේ තියෙන ප්‍රභාව මේ සාමාන්‍ය මනුස්සයා තුල නෑනේ කියලා දැන් මේ දෙවියට දැන් මෙහෙම කල්පනාව. දෙවියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අහනවා, ස්වාමීනි 3 සිවුරෙන් යැපෙන එක වේලක් විතරක් වළඳන රුක්සෙවණේ සැතපෙන මේ භික්ෂුව මෙච්චරම සුන්දර වුණේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ වදාලා, දෙවිය ඔය භික්ෂූන් අතීතය ගැන හිතලා ශෝක කරන්නේ. ඔය භික්ෂූන් අනාගතය ගැන පතා ඉන්නේ. වර්තමානයේ යැපෙන දෙයකින් සතුටු වෙලා ජීවත් වෙනවා. ඒ හින්දා ඒ භික්ෂුව හරි ලස්සනයි කිව්වා. එතකොට ඒ භික්ෂුවට තියෙන සැපේ මොකද්ද පින්වතුනි? ඒ භික්ෂුවට තියෙන සැපය තමන් කැමති ඒවා හදාගෙන කාලා විඳින සැපේ නෙමෙයි. ඒ භික්ෂුවට තියෙන සැපය වස්ත්‍ර වලින් සැරසිලා විලාසිත ඇඳීමෙන් ලබන සැපේ නෙමෙයි. පාටි වලට ගිහිල්ලා නටලා ගයලා ලබන සතුට නෙමෙයි. ටීවී බලලා ලබන සතුට නෙමෙයි. සින්දු අහලා ලබන සතුට නෙමෙයි. ධනය දැකලා ලබන සතුට නෙමෙයි. ඒ භික්ෂුවට තිබෙන සැපය ආධ්‍යාත්ම සැපයයි. හැබැයි මේ සාමාන්‍ය මිනිසයා අතීතයේ ගැන හිතා අතීතයේ තුල ජීවත් වෙනවා කියනවා. අනාගතය ගැන ප්‍රාර්ථනා පතමින් අනාගතයේ ජීවත් වෙනවා කියනවා. වර්තමානයේ මිනිසයාට අමතකයි. ආනිබඳු මිනිසයා වේලිලා යන්නේ දෙවිය ලාවුන බට අව්වේ දැමුවා වැනිය. ඕන්න ඔහොමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඉතින් ඒ බඳු කෙනාට දුකින් නිදහස් වෙනවා කියන එක නම් ලේසි නෑ. මොකෝ දුකින් නිදහස් වෙනවා කියන එක ලේසි නැත්තේ. මේ දුකක් ගැන හිතන්ටවත් මේ මිනිස්යාට වෙලාවක් නෑනේ. ජීවිතය තුළ තියෙන දුක, ජීවිතය තුළ තියෙන විඳවිල්ල ගැන ඔහුට නුවණින් සලකන්න වෙලාවක් නෑ. ඔහු ඒ දුක විඳිනවා. දුක විඳලා ඔන්න පුංචි සතුටක් එනකොට ඒ දුක සම්පූර්ණයෙන් අමතක කරලා දාලා ඒකෙන් සතුට වෙනවා. කාමේසු ගිද්ධා පසුතා පමුල්හා
අවදානියාතේ විසමේ නිවිට්ඨා දුක්ඛූ පනීතා පරිදේවයන්ති කිංසු භවිස්සාම හිතෝ චුතාසේ. කම්සැප විඳින්ට ගිහිල්ලා ප්‍රමාදයට පත්වෙන මේ මිනිසයා අවදානියාතේ විසමේ නිවිට්ඨා නොකල යුතු දේත් කරන්නේය. මට මතකයි එක අවස්ථාවක අපට දැනගන්න ලැබුණා මේ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. මද්ද්‍රව්‍ය වලින් ලාමක සතුටක් ලබනවානේ. මේ චුට්ටක් මත් වෙලා පොඩ්ඩක් කරකැවෙනකොට ඒකෙන් ලාමක සතුටක්, ඒකෙන් ලාමක තෘප්තියක් ලබනවානේ. ඒක මේ ලංකා භූමියේ දැන් බොහෝ දිනකට බෝ වෙලානේ. ලංකා භූමිය කියලා කියන්නේ ලංකාවේ හිටිය ආර්ය ජාතියක්. දැන් නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඒ ලංකා භූමියේ හිටපු ආර්ය ජාතියට මක් වෙනවාද කියලා හිතා ගන්න බෑ. මට මතකයි ඒක අවස්ථාවක අපි මේ ධර්ම දේශනාවකට වැඩම කරමින් ඉද්දී මාර්ගයේ ලොකු තදබදයක්. සෑහෙන වෙලාවක් වාහනේ පොලිමේ ඉන්න උනා අපිට. වාහනේ ටික ටික ඉස්සරහට යන්නේ. ඉස්සරහට යනකොට මේ තදබදයට හේතුව මොකක්ද කියලා අපිට ඉස්සරහට යනකොට දැක ගන්න ලැබුණා. දවස් 3කද කොහෙද නිවාඩුවක් එනවා, රාජ්‍ය නිවාඩුවක්. ඒ නිවාඩුවට බාර් වහනවා. බාර් වහන නිසා දවස් 3ක් බාර් වහන්නේය කියලා දවස් 3කට සෑහෙන්න මේ බොන්ට ලැහැත්ති කරගන්නවා. පාර දිගේ පොලිම. දරුවෝ 2-3 දෙනා 4 දෙනා මේ ඉන්න තාත්තලාගේ වයසේ අය පොලිමේ. හරියට පිළිවෙලකට කමිසයක් නැහැ. ඒ වුණාට බොණ්ඩ සල්ලි අරන් පොලිමේ. ඒ නිසා මේ මිනිසයා කාමයෙන් ලබන ලාමක සතුට නම් පින්වතුනි විශාල විනාශයක්. ඒ කාමයට ගිජු වුණාට පස්සේ නොකල යුතු දේත් කරන ඔබට මතක ඇති තමන්ගේ පෙම්වතියට අර වර්තමානයේ ව්‍යාපාරිකයෝ විසින් රැල්ලක් හැදුවානේ වැලන්ටයින් කියලා එකක්. ඕකට තෑග්ගක් දෙන්න අම්මගෙන් සල්ලි ඉල්ලනකොට දුප්පත් අම්මා සල්ලි දුන්නේ නැහැ කියලා අම්මව ඝාතනය කරන්න පෙළඹුණා. මේ ලංකා භූමියේ කාමයට ගිජු වුණාට පස්සේ ඒ අය අවදානියාතේ විසමේ නිවිට්ඨා නොකල යුතු දේ කරනවා. දුක්ඛූ පනීතා පරිදේවයන්ති. හැබැයි නොකල යුතු දේ කරමින් අපි හිතමු ජීවත් වුණා කියලා. හැමදාම මේක ඉන්නද? ඕන්න යාගේ ජීවිතේට මරණය එනවා. මරණය ආවහම අඬන්ට ගන්නවා කියනවා, දැවෙන්ට ගන්නවා කියනවා. කිංසු භවිස්සාම ඊතෝ චුතාසේ. මම මෙතනින් මලාට පස්සේ මක් වෙයිද මට? ජීවත් වෙලා ඉන්න කාලේ ඒක හිතුවේ නෑ. අන්තිමේ ලෙඩ ඇඳට වැටෙනකොට තමයි ඒක මතක් වෙන්නේ. මරුකටට ආවමයි මතක් වෙන්නේ. පින්වතුනි ප්‍රමාද වැඩි. තස්මාහි සික්කේත ඉදේව ජන්තු යංකින්චි ජඤ්ඤා විසමන්ති ලෝකේ නතස්ස හේතු විසමං චරේය අපං හිදං ජීවිතං ආහුධීරා. හරිම ලස්සන ගාථාවක්. එනිසා මෙහිදීම මිනිසා යහපත් ලෙස හැසිරිය යුතු. ලොවේ තිබෙන හොඳ නැති දේ වැරදි විලස දන්නේ නම් නොමනා දිවියක් ගෙවන්ට ඔහුට කිසි කරුණක් නැත. මේ ජීවිතය ස්වල්ප බව නුවණැත්තෝ කියා තිබෙත්. තස්මාහි සික්කේත. මේ ජීවිතේම හික්මෙන්ට ඕන කියනවා. ඒ නිසා මේ මිනිස්සයා මේ ජීවිතේම කියලා කියන්න පින්වතුනේ මේක ගන්නට දැම්ම මේ වෙලාවෙම හික්මෙන්ට ඕන. මේ වෙලාවෙමයි හික්මෙන්ට පලන් ගන්න ඕන. මොකද මේ ජීවිතය ගැන නුවණැත්තෝ කිව්වේ අපං හිදං ජීවිතය හරි අල්පයි කියලයි. කොයි වෙලේ මැරෙන්න වෙයිද දන්නේ. මරණය කොයි මොහොතේ එයිද දන්නේ නැහැ. අපි හිතාගෙන හිටියා කියමු තව අවුරුද්දකට පස්සේ හරි මන් දැන් මේ යන විදිහට යනවා
මං තව අවුරුද්දකින් හැදෙන්න පටන් ගන්නවා කියලා කෙනෙක් හිතාගත්ත කිව්වොත් එයාට අවුරුද්දකින්ට ලැබෙනවා කියලා කවුද සහතික වෙන්නේ? එයා ඒකාන්ත කොට අවුරුද්දක් ජීවත් වෙනවා කියලා කවුද සහතිකේ දෙන්නේ? කිසි කෙනෙක් සහතිකේ දෙන්න නැහැ. කිසි කෙනෙක් සහතිකේ දෙන්න නැහැ. ඒ නිසා දැන්දෙම්ම තමන්ගේ ජීවිතේ යහපතට පමුණුවා ගන්න ඕන කියනවා. ඒ යහපතට පමුණුවා ගන්නට අපි දක්ෂ වුණොත් දැන්දෙම්ම පිංගුතුනේ අපේ මරණය පැමිණෙද්දී අපිට කිංසු භවිස්සාමි ඊතෝ චුතාසේ අපේ මෙතනින් මලාට පස්සේ මට මක් වෙයිද කියන බිහිතිය නැති වෙයි. පස්සාමි ලෝකේ පරිපන්දමානං පජං ඉමං තණ්හා ගතං භවේසු හීනා නරා මච්චු මුකේ ලපන්ති අවීත තණ්හාසේ භවා භවේසු. භවය තුල ආසාවෙන් එහිම මුලා වෙච්චි ජනතාව එහිම හඬා වැටෙන හැටි හොඳින්ම මම දකිමි ලොවේ. කවුද මේ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ. මේ කාමයට මුලා වෙලා මේ ලැබිච්ච ජීවිතයට මුසපත් වෙන මෝඩ ජනතාව හීන නරා. ඒ හීන නරයෝ මුලා වෙලා ගත කරන ජීවිතේ මම දකිනවා කියනවා. හීනා නරා මච්චු මුකේ ලපන්ති. ඒ ලාමක සිත් ඇති මිනිස්සු මරු මුඛයේ තැවෙන්ට ගන්නවා. අවීත තණ්හාසේ භවා භවේසු. ඒ අය තමන්ගේ මරණය අවසන් කරන්නෙත් තමන් මරණයටපත් වෙන්නෙත් මේ ජීවිතයට තියෙන ඒවා ගැන ආසාව අත්හැරලා නෙමෙයි කියනවා. කී දෙනෙකුගේ ජීවිතවලට මේ අභාග්‍ය උරුම වෙනවා ඇද්ද? මේ ලෝකේ අත්හැර දාගන්න බැරුව මේ ලෝකේ අල්ලගෙන ධර්මතාවය නිසා මැරිලා යන්න වෙනවා. මමයිතේ පස්සත පන්දමානං මච්චේව අපෝදකේ කීන සෝති ඒතම්පි දිස්වා අමමෝචරෙය්‍ය භවේසු ආසත්ති මකුබ්බමානෝ. මේක මේ වගේ වතුර සිඳුන දොළ පාරක දඟලන මාළුන් විලසට මගේ යයි සිතමින් කම්පා වෙන සතුන් බලව හඳුනාගෙන මේ දෝෂය අතහැරය මාගේ අයිතිය නොයලී ලොව කිසි දෙයකට සිහි නුවණින් හැසිරෙන්නේ. ඔන්න කරගන්න ඕන දේ මේ ජීවිතේ අල්ල ගන්නවා කියනවා. මෙහිට ආවට පස්සේ මම කියලා අල්ලගත්ත දෙයින් තමයි අපි සතුටු වෙන්නේ. හරියට මාළුවා වගේ කියනවා. මාළුවා උපදින්නේ පින්වතුනි වතුරේනේ. වතුරේ උපන්නට පස්සේ ඕකුන් සතුටු වෙන්නේම වතුරේ. වතුරේ තමයි පිහිනන්නේ. වතුරේ තමයි කෙලිසෙල්ලම් කරන්නේ. ඒකුන් වතුරේ සතුටු වෙවි ඉන්නවා. වතුරේ සතුටු වෙලා ඉඳලා වතුර හිඳිලා යනවා. වතුර හිඳෙද්දී ඒ මාළුවා එහෙට මෙහෙට පැන හොයන්නේ තමන් සතුටු වෙච්ච වතුරයි. ඒ වගේ මනුස්ස ලෝකෙට ආපු කෙනා මම මගේ මට අයිති කියලා අල්ල ගන්නවා. අල්ලගන්න දේම අහිමි වෙනවා කියලා දැනෙන්න ගන්නවා. එතකොට ඒ අල්ලගත්ත දේ අර වතුර ටික හොයලා දඟලනවා වගේ මගේ කියලා අල්ලගත්ත දේටම තමයි කියනවා දැඟලෙilla. මේ මිනිස්සු මැරෙනකොට පින්වතුනි සැලෙනවා කියනවා කාරණා කීපයක් නිසා. එකක් තමයි තමන්ගේ කාම සම්පත්තියට තියෙන ආසාව අතහැර ගන්නට බැරිකම. මේ ලෝකයට අයිති දේවල් අල්ල ගන්නවා. මේ ලෝකෙට ඇවිල්ලා මේ ලෝකෙට අයිති දේවල් අල්ලගත්තා කියලා මේ ලෝකෙට අයිතිව අරන් යන්න විදිහක් නැහැ. මැරිලා යනකොට යන්න වෙන්නේ හිස් අතින්. හැබැයි ආසාව මෙව ඔක්කොම අරන් යන්න. ඒ නිසා එයා විශාල වෙහෙසකටපත් වෙනවා. මැරෙන්නේ මහා දුකකින්. සමහරව මැරිලා තියෙනවා අපි අහලා තියෙනවා. මරණයටපත් වෙනකොට මැරෙද්දී තමන්ගේ දරුවන්ට කියලා යනවා. මැරෙන්න ඕන මෙන්න තියලා දරුවන්ට කියනවා. දරුවනේ මම මැරුණක් කමන්නේ. අර ඉඩමේ නඩු අතහරින්න එපා. එහෙම කියලා මැරිලා යනවා.
කාමයට තියෙන ආසාව අත් නොහැරම කාමයට ගිජු හිතෙන්මයි ඒ අය මැරිලා යන්නේ. ඔබ බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා. ඊළඟට ඇතැමුන්ගේ ජීවිතේ මම මගේ කියලා අල්ලගන්නේ මේ රූපය කියනවා. චූටි කාලේ ඉඳලා පරිහරණය කරන රූපේ. නොයෙක් මේකප් කරලා සරසවන රූපේ. කණ්ණාඩිය ගාවට ගිහින් බලබලා සතුටු වෙන රූපය. ලෙඩක් දුකක් හැදුනහම බොහොම කලබල වෙලා පිළිසකර කරගන්න රූපය. කුරුලෑවක් ආවත් හදවත කම්පා වෙන රූපය. ආන්ගේ රූපේට මම මගේ කියලා බැඳිලා ඉඳලා මරණය අභිමුඛයේ මේ රූපයත් ඔහුට අත්හරින්න සිද්ධ වේ. අත්හරින්න වෙන්නේ නැද්ද? අත්හරින්න වෙනවානේ. අපිට අපිවත් දාලා තමයි මෙහෙන් යන්න වෙන්නේ. මලගෙවල් වල ගියාම ඔබ දකිනවානේ ඒ මලගෙදර මලකුණ තියෙනවා. හැබැයි ජීවිතේ නෑ. අපිටත් යම් දවසක මලකුණ මෙහෙ තියලා යන්න වෙනවා. මේකට ආසාව අතහැරලා දාගන්න බැරුව ගියොත් අපිත්තර එහෙට මෙහෙට පයින් මාළුවා වගේ මරණේ අභියස දඟලලා මැරෙයි පිංගුතුනේ. ඒ නිසා මේ ධර්ම හොඳට හිතට ගන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ මරණය අභිමුඛී සැලෙන්න තව හේතුවක් කියනවා. එයා ජීවත් වෙලා ඉන්න කාලේ ජීවිතේ ගත කරනකොට මෙහෙම දේවල් කරගෙන නැහැ. ඒ කියන්නේ Tamanට ආපහු හැරිලා බලනකොට හිතට සැප සොම්නස උපදින දේ කරගෙන නැහැ. හිතට සතුටක් ඇති වෙන දේ කරගෙන නැහැ. හිතට සැපක් සොම්නසක් ඇති වෙන දෙයක්, හිතට සැනසෙල්ලක් ඇති වෙන දෙයක් කරගෙන නැත්නම් අන්න එයාටත් බිහිති එනවා කියනවා මරණයේ අභියස. අනේ මට පින් කරගන්න බැරුව ගියා. අනේ මට කුසල් කරගන්න බැරුව ගියා. අනේ යහපතේ හැසිරෙන්න බැරුව ගියා. ආන් එහෙම බිහිතියක් ඔහුට හට ගන්නවා. ඒ හින්දා ජීවිතේ අපි හදා ගන්න ඕන ඔය තුනින්ම බේරෙන විදිහට. මේ කාමයට තියෙන ඇල්ම පිංගුතුනේ අතහැරලා දාන්න. මොකද අල්ලගෙන හිටියා කියලා ඇති පළ නැති නිසා. අපි හිතමු අල්ලන් හිටියට කමන්නේ අරුංගලයක මුද්දක දෙයක්වත් අපිට අරන් යන්න පුළුවන් නම්. බෑ. ඒ සියල්ල මෙහි දාලා යන්න නම් සිද්ධ වෙන්නේ අල්ලාගෙන සිටීමේ ඇති ඵලයකින්. ඒ නිසා අතහැරලා දාන්න ඕන මේ දේවල් ගැන තියෙන ආසාව කොහොමද අතහරින්නේ? මම යමකට ප්‍රිය කරනවාද? මම යමකට ඇලුම් කරනවාද? ඒ හැම දෙයක්ම අත්හැරලා දාලා මට යන්න වෙනවා කියන නුවණ. ඒ කල්පනාව ඇති කරන් ඉන්න ඕන. ඒ ඔබ හොඳට උපදව ගත්තොත් එහෙම මේ දහම අහලා ඔබ මේ දහම අහලා එහෙම කල්පනා කරන්න එහෙම නොවෙනවාද කියලා. අපි මේ ධර්මයේ තුල තථාගතයන් වහන්සේ දේශනා කරන දේ සත්‍යද අසත්‍යද කියලා කල්පනා කරන්න. එතකොට ඔබට තේරෙවි ශාස්ත්‍රුන් වහන්සේ අපට කොච්චර අනුකම්පා කළාද? අපි වැටෙන්න යන කොච්චර ලොකු වලකින්ද අපිව මේ බේරගන්න උත්සාහවත් වෙන්නේ කියලා. ඒ නිසා ඒ තමන් ඇලුම් කරන කාම වස්තුවට තියෙන ආසාව අතහැර ගන්න ඕනේ. ඒක එකයි. ඊළඟට මේ ජීවිතය ගැන තියෙන ඇල්ම, මුලාවෙන් තියෙන ඇල්ම අතහරින්න ඕන. කොහොමද ඒ ඇල්ම අතහරින්නේ? තමන් වයසට යන කෙනෙක් බව කල් ඇතුව තීරුම් ගන්න ඕන. හොඳට නුවණින් හිතලා මේක නාකි වෙන ජීවිතයක්. මට විතරක් උරුම එකක් නෙමෙයි. හැම දිනාටම මේක උරුමයි. මේක ලෙඩ වෙන ජීවිතයක්. මට විතරක් උරුම එකක් නෙමෙයි. ලෙඩ දුක් කියන එක හැම දිනාට උරුමයි. මේ කය ලෙඩ දුක් උරුම කරගන්න එකක් කියලා අපි කල්ැතුව හිතලා තියන්න ඕන. ඊළඟට මේ ජීවිතේ කොයියම් මොහොතක මොන හරි ක්‍රමයකින් මැරෙන්න පුළුවන්. මොකද මරණය උරුම කරගත් එකක්. මරණය කියන එක මං විතරක් උරුම කරගත් එකක් නෙමෙයි. හැමදෙනාම උරුම කරගත් එකක් මේක. කියලා අපි මේ ජීවිතය ගැන ගොඩක් පළලට හිතලා තියෙන්න ඕන. ඒ පළලට ජීවිතය ගැන හිතා තිබීම අපිට මේ ජීවිතේ අතහරින්න වෙන මොහොතේදී හරිම පහසුවක්. මේ කුණු කය
එයා ඉතා ලේසියෙන් අත්හැරලා දාලා යනවා. එහෙම බැරි කෙනා මේ කුණු කයත් අල්ලගෙන මැරෙන්න පුළුවන් ඕනේ තරම්. ඊළඟට ජීවිතේ ඊටාම කෙටි කලයි තියෙන්නේ. හොඳට පින්වතුනි සිත කය වචනෙන් පින් කර ගන්නට. මේ ලංකා භූමියේ ඉපදිලා ඔබට පින් කරන්නට උනන්දුවක් ඇති කරගන්න බැරි නම් ඒක අභාග්‍යයක්. බෝධීන් වහන්සේලා හැම තැනම වැඩ ඉන්නවා. සිත් පහදවගෙන වැඳ වැඳ පින් කරගන්නට. ධාතු සෑයවල් හැම තැනම තිබෙනවා. ඒ ධාතු සෑය වැඳ වැඳ පින් කරගන්නට. මේ ධාතු වන්දනාව, බෝධි පූජාව, ඊළඟට බුද්ධ වන්දනාව මේ වගේ ඒවා හෙලා දැකලා කල්පනා කරන්න එපා. මේ පොඩ්ඩක් ධර්ම ඉගෙන ගත්තට පස්සේ ඒ ඉගෙනගත්ත දහම් දැනුම මේ තමුන්ව ලෝකයේ ඉස්සරහා ඉස්මතු කරන ආභරණයක් කරගන්න තරම් නීච වෙන්න එපා. මොකද බොහෝ දෙනෙක් ඔන්න පටිච්ච සමුප්පාදේ වගේ කෙනෙක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්තට පස්සේ පටිච්ච සමුප්පාදේ ආයතන ඉගෙන ගත්තට පස්සේ ගොඩක් මේ ධර්මයේ හරියට තේරුම් ගන්නට දක්ෂ නැති අයගේ ස්වභාවය. අපි මේ ගැඹුරු ඒවා දන්නේ කී ඔය පුද පූජාවල් වලින් ඇති වැඩේ මොකද්ද? ඔය වන්දනා වලින් ඇති වැඩේ මොකද්ද කියලා ඒකට ගරහනවා. නමුත් බලන්න ලංකා භූමියට අපගේ පරම පූජනීය ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මහියංගණයට වැඩමකට වදාලා. ඒ මහියංගණයේදී භාග්‍යතුන් වහන්සේ යක්ෂයන් দমনය කළා. යක්ෂයන් দমনය කරනකොට මේ ලංකා භූමියේ මනුස්ස වාසයක් නැහැ. යක්ෂයන් দমনය කරලා ඉවරුණාට පස්සේ ලංකා භූමිය ඇසුරු කරගත්ත දෙවි දේවතාවුන් රැස් වුණා මේ මහියංගණයට. මහියංගණයේදී භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට බණ කිව්වා. ඒ ධර්මය අහලා එදා බොහෝ කෙල ගණන් දෙවිවරු මාර්ගඵල අවබෝධ කරද්දී අපගේ සමන්තකූට පර්වතයේ වාසය කරන අපගේ ශ්‍රීමත් සුමන සමන් මහා දෙව් රජුරු එදා සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. සෝතාපන්න වුණා කියලා කියන්නේ දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්මයි. දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක්මයි. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය සත්‍යයක්මයි කියලා ඇත්ත හැටි හැටියෙන් දැක්කා. අවබෝධ කළා. අපි වගේ මේ පටිච්චසමුපාදය ආයතන ආදී දැනගත්තා විතරක් නෙවෙයි අවබෝධ කළා. අවබෝධ කරපු සුමන සමන් දෙවියෝ භාග්‍යතුන් වහන්සේගෙන් ඒ මොහොතේම ඉල්ලනවා ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේ සිහිකොට පුද දෙන්න යමක් දෙන්න. එතකොට ශ්‍රාවකයාගේ ස්වභාවය ඔබ හොඳට තේරුම් ගන්න ඕන. ශ්‍රාවකයෙක් කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා තේරුම් ගන්න ඕන. ඒ නිසා හොඳට පින්වතුනි මේ ජීවිතේ හරි කෙටි කාලයයි තියෙන්නේ පින් කරගන්න. ඒ පිනට ප්‍රමාද වෙන්න එපා. ඊළඟට මරණය ඉස්සරහා බයක් නැතුව මැරෙන්න අපට උපකාර කරන දෙයක්. මේ කාලේ අපට ඒ සරණ තියෙනවා. තෙරුවන් සරණ. තෙරුවන් සරණ යන්න දිවිහිමියෙන්. තෙරුවන් සරණ යනවා නම් දිවිහිමියෙන් අටුවාවේ තියෙන ලස්සන ගාථා. ඒකේචි බුද්ධං සරණං ගතාසී. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නම් ඉන්නේ. ධම්මං සරණං ගතාසී. ධර්මයේ සරණ ගිහිල්ලා නම් ඉන්නේ. සංඝං සරණං ගතාසී. සංගරුවන සරණ ගිහිල්ලා නම් ඉන්නේ. නතේ ගමෙස්සන්ති අපායන්. ඒ අය අපාය යන්නේ. පහාය මානුසං දේහං. මේ මනුස්ස ශරීරය අත්තරිද්දී දේවකායම් පරිපූර්ණෙස්සන්ති. ඒ අය දෙව්ලොව උපදිනවා කියලා මේ අපේ බණ පොතේ තියෙනවා. ඒ නිසා එසේ දෙව්ලොව උපදින්න හේතු වෙන එකම සරණ. මොකද මේ දෙව්ලොව යනවා කියලා කියන්නේ ශ්‍රාවක භාවයටපත් වෙලා අපිට තියෙන විශාල රැකවරණයක්. දෙව්ලොව මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරුන් ඇසුරු කරමින් දහම් කතා කරන්න අවකාශ තියෙනවා. ධර්මයේ හැසිරෙන්න අවකාශ තියෙනවා. මේ සියල්ල උදව් කරගන්න පුළුවන්. මේ ජීවිතේ හොඳට පින් කරගන්න. මේ ජීවිතේ හොඳට තෙරුවන් සරණේ පිහිටන්න. එහෙම වුණොත් එහෙම අන්න ඒ කෙනාට අර වතුර පිලිච්චි මේ වතුර හිඳීගෙන යන දොළපාරේ මාළුවා දඟලන දැඟලිල්ල වගේ මරණය අභියස දඟලන්ට වෙන්නේ නැති වෙයි.
උභෝසු අන්තේසු විනේය චන්දං පස්සම් පරිඤ්ඤාය අනානුගිද්ධෝ යදත්ත ගරහි තද කුබ්බමානෝ නලිප්පති දිට්ඨ සුතේසු ධීරෝ. උභෝසු අන්තේසු විනේය චන්දං. තමන් ගැන තියෙන ආශාවත් ඇතහැර ගන්න කියනවා. අනුන් ගැන තියෙන ආසාවත් අතහැර ගන්න කියනවා. යදත්ත ගරහි තද කුබ්බමානෝ. තමන්ගෙන්ම දොස් ලැබෙන කිසි දෙයක් ජීවිතේ කරගන්න නම් එපා කියනවා. තමන්ගෙන්ම දොස් ලැබෙන්නේ පින්වතුනි මොනවා කරගත්තද? පව් කෙරුණොත් තමන්ම තමන්ට දොස් කියනවා. එක අම්මා කෙනෙක් අපට මුණ ගැහුණා. ඒ අම්මා ගොඩාක් කලින් ඒක කරලා තියෙන්නේ. ඒ අම්මා වෙනකොට වයෝවෘද්ධ වෙලා අවුරුදු 60ක් විතර ඇති. ඒ අම්මා අවුරුදු 30කට විතර කලින් තරුණ කාලේ එක ගෙදරක ඉඳලා තිනවා. ওই ගෙදර හරියට මී කරදරේ. ඒ අම්මලා මී කරදරේ නිසා මීයන්ට මී කතුරු තියලා. මී කතුරු තිබ්බට පස්සේ මේ අම්මා ඒගොල්ලෝ තියපු කතුරට ගොඩාක් මීයෝ මැරිලා තියෙනවා. මැරිච්ච මීයෝ ගැන එච්චර ලොකු අවධානයක් ඈට නැහැ. නමුත් සමහර මීයෝ ඉන්න ඔය කතුරට අහු වුණාම උන් මැරෙන්නේ නැහැ. උන්ගේ ශරීරය කැඩෙනවා. කැඩුනට පස්සේ සමහරට කතුර ගලවනකොට උන්ට මේ ඔන්න කොන්ද මැදින් කැඩුනා නම් උන්ගේ ඉස්සරහා කොටසට පණ තියෙනවා. පිටිපස්සේ කොටස පණ නැහැ. අනේ අර කෑල්ල ඇද ඇද යනවා. මේ අම්මට මේක මතකයි. මේ අම්මා අංශභාගය හැදිලා තමයි දැන් එඳේ ඉන්නේ. මේ අම්මට දැන් හිත කියනවා. උඹට මතකද? උඹට මතකද මීයන්ට කතුර තියලා ඒ මීයෝ බාගෙට කොන්ද කැඩිලා ඇද ඇද හිටපු හැටි. දැන් ඔබත් බාගෙට කැඩිලා ඉන්නේ. ඔබත් ඇද ඇද හිටපන් කියලා මේ හිත කියනවා. පින්වතුනි ඒ වගේ එකක් එකතු කරගත්තු ජීවිතේ හරිය භාග්‍යයක්. එනිසා ධර්මයේ තියෙන කාලේ තමන්ගෙන් දොස් ලැබෙන කිසි දෙයක් ඔබ කරගන්න එපා. මේ වෙනකල් කරලා තියෙනවා නම් ඒ ඔක්කොම අමතක කරලා දැන් තමන්ට ප්‍රශංසා කරන හිතද්දි සතුට උපදන දේවල් වලින් ජීවිතේ පුරව ගන්නට. න ලිප්පති දිට්ඨ සුතේසු ධීරෝ. නුවණැති කෙනෙක් නම් මේ අහන දකින්න ඒවා හැම එකකටම ඇලෙන්ට යන්නේ නැහැ කියනවා. සංඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං පරිග්ගහේසු මුනිනෝ පලිත්තු අබුල්හසල්ලෝ චරං අප්පමත්තෝ නාසින්සති ලෝකමිමං පරංචාති. හඳුනන හැම නුවණින් දැන තරණය කරමින් සැඩගඟ. මොකද්ද සැඩගඟ? සසර. ආසා ඇති වෙන දෙයකට නොඇලී මුනිදා කිසි විට. ආසාව ඇති වෙන දෙයකට ඇලුනොත් එහෙම එතන දුක තියෙනවා. ඒ නිසා මුනිවරු ඒවට ඇලෙන්නේ. මුනි නුපුටා කෙලෙස් යහුල පමා නොවි හැසිරෙන්නේ. හැම කෙලෙසයක්ම තමන්ගේ චිත්තඅභ්‍යන්තරයෙන් උදුරා දැමීම පිණිස ඔහු ප්‍රමාද නොවි හැසිරෙනවා. මේ ලොව හෝ වෙනත් ලොවක් කිසිදා හෝ නොපතෙන්නේ. මේ ලෝකේවත් වෙනත් ලෝකයකවත් ඔහු පතන්නේ. ඔහු පතන්නේ මේ ලෝකයෙන් නිදහස් වූ තැනවන අමෘත නිවනයි. අපට ඒ ලෝකේ මුනිවරු නිවි සැනසුන අමා නිවනේ සැනසෙන්න මේ දහම උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුණු සියලු පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවියෝ අප හැම දිනාවම රකිත්වා. දෙවියන්ගේ යසීසුරි වඩා වර්ධනය වෙත්වා. දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. මේ ගෞතම බුදු සාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද මේ දේශනාවේ මූලික අරමුණ වෙන 2019 පෙබරවාරි මාසේ 18 වන දින මිය පරලෝකීය
GDS සෝමචන්ද්‍ර පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දේශනාවේ දායකත්වයේ දරන සුපින්වතුන් හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. මේ දුක්ඛිත සංසාර ගමනින් ඥාතීන් නිදහස් වෙත්වා කියන අදහසින් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. දේශනාවේ දායකත්වයේ දරන අලව්වේ පදිංචි පින්වත් තිවංක සෝමචන්ද්‍ර මහත්මයා සහ කෞශල්‍යා නාගහවත්ත මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වේවා. තිලකාවතී සෙනවිරත්න මෑණියන්ට, PK වීරසිංහ මෑණියන්ට, HS නාගහන වත්ත පියාණන්ට, කල්පනී සෝමචන්ද්‍ර මෑණියන්ට, තිහෙලි මෙතුතිමා දියණියට, පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය වේවා. සුවසේ ජීවිත ගත කරන්නට ලැබේවා. මේ ධර්ම දානමේ පිනේ අනුහසින් මේ පින්වතුන්ලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාට සුපින්වතුන් සියලු දෙනාට මේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් දෙවියන්ගේ රැකවරණින් කිසි කරදරයකින් බාධාවකින් තොරව කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ දහමේ හැසිරෙන්න ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.